අයිබෝවන් සුබෝදෑසනක් වාසනාවන්ත දවසක් සියලු දෙනාටම ප්‍රාර්ථනා කරනවා. අද ජුනි මාසයේ 11 වෙනිදා සෙනසුරාදා දවසේ අපි ඔබත් එක්ක කතා කරන්නේ සතියග පත්තර මේන්තුවෙන්. ඔබ තවමත් අර්බුද රැසක් එක්ක ජීවත් වෙන්නේ. ඒ අර්බුද අතරට ලිට්‍රෝ ගෑස් තවම අපිට ලැබිලා නැහැ. ලාබ් ගෑස් ලැබෙනවා තාම ලැබිලා නැහැ හරියට. මිනිස්සු පෝලිම් වල ජීවත් වෙනවා. තාමත් ලාම්පු තෙල් ටික ලැබෙන්නේ නැහැ. ඉන්ධන ටික ගන්න විදියක් නැහැ. මේ අර්බුදත් එක්ක ඔබ ජීවත් වෙන වෙලාවක අපි කතා කරන්නේ. අර්බුදත් එක්ක මේ පීඩනයත් එක්ක ඔබ ජීවත් වෙන්නේ. කොහොම වුණත් රජයක් හැටියට රජය පැත්තෙනුත් උත්සාහ කරනවා මේ ගැටලු වලට විසඳුම් ලබා දීම සඳහා. ඔබත් වෙහෙසෙනවා දිනපතා දෛනිකව පෝලිම් වලට එකතු වෙමින් සිටිනවා. මේ පෝලිම් තවමත් අඩු වෙලා නැහැ. මේ පෝලිම් අඩු වෙන්නේ කවදාද? ඔබ අතර තියෙන ප්‍රශ්නයක්. ඉතින් ඒ නිසා මේ ප්‍රශ්නෙට විසඳුම් කඩිනමින්ම ලබා දිය යුතුමයි බලධාරීන් මැදිහත් වෙලා. ඒ විසඳුම් ලැබෙන තෙක් ඔබ බලාගෙන සිටිනවා. මේ ප්‍රශ්න කවදාද ඉවර වෙන්නේ? පුංචි දරුවත් එක්ක පෝලිමට ගිහිල්ලා එකතු වෙලා ඉන්න ඔබේ මානසික මට්ටම පිළිබඳව දන්නවා බොහෝ දෙනෙක්. හැබැයි තාමත් උත්තරයක් හොයාගන්න බැරුව ඉන්නේ. පාර්ලිමේන්තුව රැස් වෙනවා. පාර්ලිමේන්තුවේ කතා කරනවා. මිනිස්සුන්ට උත්තරයක් නැහැ. මේ පිළිබඳව තමයි කතා කරන්නේ. මහ පොළොවේ යථාර්ථයක් බවට පත් කරගන්න හැකියාවක් නැද්ද? තාමත් දියබ තියෙන නැව් ටික අරගෙන ඇවිල්ලා ගෑස් ටික බෙදන්න ක්‍රමයක් නැද්ද? මිනිස්සු අහන ප්‍රශ්න මේවා. මේ ප්‍රශ්න පිළිබඳව අද ජාතික පුවත්පත්වල තොරතුරු වාර්තා කර තිබෙනවා. ඒ වගේම දේශපාලන කාරණා, දේශපාලනයේ අලුත්ම තොරතුරු එමින් තිබෙනවා. දේශපාලන කරලිය උණුසුම් වෙමින් තිබෙනවා. මේ කාරණා පිළිබඳව අද ජාතික පුවත්පත් තොරතුරු වාර්තා කර තිබෙනවා. අපි කතා කරමු. අද මේ ප්‍රවෘත්ති වාර්තා කරන්න මාත් එක්ක ඉන්නවා නඩිත් සුබදෑසනක්. සුබදෑසනක් සමීර වාසනාවන්ත ජයග්‍රාහී දවසක් ප්‍රාර්ථනා කරනවා ඔබ හැම දෙනෙක්ටම. අද දවසේ සතියක පත්‍රමේන්තුවෙන් පත්‍රවල තියෙන තොරතුරු අපි ඔබට කියන්න සූදානම්. මේ සියල්ල දැන් අද දවස වෙනකොට අපේ රටේ දේශපාලන ආර්ථික අර්බුද මේ සියල්ල පිළිබඳව ජාතික පුවත්පත් කතා කරනවා. ඊයේ දවසේ අර සමීර කිව්වා වගේ පෝලිම් තිබ්බට සමහර තැන්වල දැන් ඩීසල් පෙට්‍රල් ප්‍රමාණවත් පරිදි මේ ඉන්ධන පිරුම් හල්වලට ලැබිලා තිබෙත් නෑ. ගොඩක් ඒවා ඊයේ දවසේ වහලා තිබ්බේ. ඒ අතරේ පෝලිම් දිගයි. පෝලිම් වල දිගට හිටියාමත් අන්තිමට ඉන්න කට්ටියට තෙල් නැතිව හිස් අතින් ගෙදර යන්න සිද්ධ වුණා. ඒ කොහොමුණත් බලාපොරොත්තු තියාගමු තවදුරටත් මේ ප්‍රශ්න ඉක්මනටම විසඳෙනවා නම් හොඳයි කියන කාරණාව. ඒ කොහොමුණත් ඊයේ දවසේ දැන් ලැබිච්ච තොරතුරු අනුව අලුතින් අමාත්‍යවරු දෙදෙනෙක් පත් වෙන්න නියමිතයි. අලුත් අමාත්‍යවරයෙක් දැන් මේ පිළිබඳව අද දවසේ දිනමින පුවත්පත ලංකාදීප පුවත්පත වගේම අනෙකුත් ජාතික පුවත්පත් වාර්තා කරනවා. අපි ආරම්භ කරමු අද පත්තර විස්තර දිනමින පුවත්පතේ. සමීර. ඔව් නඩිත් දිනමින පුවත්පතේ ප්‍රධාන සිරස්තල දෙසට අවධානය යොමු කරද්දී ඊයේ දවසේදී වාර්තා වුණු ප්‍රවෘත්තිය තමයි බැසිල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නිර්මාතෘවරයා විදියට පාර්ලිමේන්තුවට එනවා. මැතිවරණයෙන් තරඟ කරලා නොවි ඔහු ජාතික ලයිස්තු මන්ත්‍රී ධූරයක් අරගෙන පාර්ලිමේන්තුවට ආවේ. පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය ලබා ගැනීමේදී එතුමාට ප්‍රශ්නයක් තිබුණා ද්විත්ව පුරවැසි භාවය පිළිබඳව. 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය තුලින් ඔහුට පාර්ලිමේන්තුවට ඒමට හැකියාවක් ලැබුණේ නැහැ. නමුත් 20 වෙනි සංශෝධනය හරහා බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට ආවා. ඉන්පස්සේ පසුගියදා එතුමා පාර්ලිමේන්තුවෙන් අයින් වෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අත්හරිනවා. මේ අත්හැරපු මන්ත්‍රී ධූරයට පත්වන්නේ කවුද කියන කාරණේ පිළිබඳව ප්‍රශ්නාර්ථයක් තිබුණා. එතුමා මාධ්‍ය සාකච්ඡාවක් හැදවමින් ප්‍රවෘත්ති සාකච්ඡාවක් තිබ්බා. එහිදී මාධ්‍යවේදීන් ප්‍රශ්න කරා ඔබතුමා යනකොට කවුද එන්නේ කියලා. නමුත් ඒ පිළිබඳව මට කියන්න බෑ. පොහොට්ටුවේ ලේකම්තුමාගෙන් අහන්න කියලා කිව්වා. හැබැයි අද දවසේදී ජාතික පුවත්පත් සහ ඊයේ මාධ්‍ය වාර්තා කළා මේ පිළිබඳව බැසිල් රාජපක්ෂ හිටපු අමාත්‍යවරයා එහෙම නැත්නම් මන්ත්‍රීවරයා ගියාට පස්සේ එන්නේ කවුද කියලා. ඒ වෙනුවට ඇවිල්ලා තියෙන කෙනා පිළිබඳව තොරතුරු වාර්තා වෙනවා. දිනමින වාර්තා කරන්නේ මේ විදිහට බැසිල්ගෙන් හිස්සු පුටුවට ධම්මිකගේ නම ගැසට් කෙරේ කියලා සිරස්තලයේ වාර්තා කරනවා. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පුරපාඩු ජාතික ලයිස්තු මන්ත්‍රී ධූරය සඳහා මැතිවරණ කොමිසමට යෝජනා වූ ධම්මික පෙරේරාගේ නම ගැසට් කළ බව කොමිසමේ සභාපති නීතිඥ නෙමල් පුංචේවා මහතා දිනමින පුවත්පතට පැවසුවා කියලා තමයි වාර්තා කරන්නේ. ධම්මික පෙරේරා මහතාගේ නම ඊයේ කොමිසම් සභාව විසින් පිළිගැනීමෙන් අනතුරුව මෙසේ නම ගැසට් කිරීමට අනුමැතිය ලබා දුන්නා කියලා තමයි දිනමින පුවත්පතේ මුල් පිටුවේ ප්‍රධාන සිරස්තල හැටියට අරගෙන තියෙන්නේ. ඒ අතරේ අද ලංකාදීප පුවත්පතත් විශේෂම කියන කාරණාවක් බැසිල්ගෙන් හිස්සු පුටුවට ව්‍යාපාරික ධම්මික මේ තමයි ලංකාදීප පුවත්පත වාර්තා කරන කාරණාව. එන සතියේ ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ධුරයට පත් කරනවා කියලා තියෙනවා. රංජන් කස්තුරි මේ ගැන ලියන්නේ අර පත් කරන්නත් කලින්ම පත්තරවලට මේ විස්තර ඇවිල්ලා. රංජන් මෙහෙම ලියනවා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස කෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා පත් කර ඇත. ඒ බව නිවේදනය කරමින් මැතිවරණ කොමිෂන් සභාව ඊයේ මධ්‍යම රාත්‍රියේ අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කළේ කියලා සඳහන් වෙනවා.
යතරදී දැන් මේ අලුතෙන් අමාත්‍ය දුරයක් නැත්තම් අමාත්‍යංශ කිහිපයක් ගැසට් කරලා තියෙනවා මේ විෂයපතේට අදාළව. යනුව බැසිල්ගෙන් හිස්සු පුටුවට ව්‍යාපාරික ධම්මික මේ පුවතේ තවත් බොහෝ තොරතුරු කියනවා. ධම්මික පෙරේරා මහතාට තාක්ෂණ හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය දුරේ හිමිවන අතර ඔහුට ලබන සතියේම දුරේ දෙවුරුම් දීමට නියමිතයි කියලා සඳහන් වෙනවා. යතරේ සමීර මේ ආයතන පිළිබඳව කිසියම් ආකාරයක දැනුවත් කිරීමක් අද දවසේ ලංකාදීප පුවත්පත කරනවා. මේ විදිහට තාක්ෂණ ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශය යටතට ප්‍රධාන ආයතන 15ක් සහ අනුබද්ධ ආයතන කිහිපයක් එක් කරමින් ජනාධිපතිතුමන් පෙරේදා දවසේ අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කරනවා. යනුව තාක්ෂණ හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශය යටතට පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව අනුබද්ධ ආයතන එවැගේම තොරතුරු හා සංවේදන තාක්ෂණ නියෝජිත ආයතනය ඊට අනුබද්ධ ආයතන ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය එවැගේම ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම එහි පාලිත සමාගම් සහ ආශ්‍රිත ආයතන කොළඹ ලෝටස් ටවර් මැනේජ්මන්ට් කම්පනි ප්‍රයිවට් ලිමිටඩ් ඒ කියන්නේ නෙළුම් කුළුණ එවැගේම ටෙක්නෝ පාර්ක් ඩෙවලොප්මන්ට් කම්පනි ප්‍රයිවට් ලිමිටඩ් ඒ කියන්නේ තොරතුරු තාක්ෂණ උද්‍යානයේ යාපනය සහ මන්නාරම් පිහිටි එවැගේම කාර්මික තාක්ෂණ ආයතනය ශ්‍රී ලංකා ඉන්ස්ටිටියුට් ඔෆ් නැනෝ ටෙක්නොලොජි ප්‍රයිවට් ලිමිටඩ් නැනෝ පාර්ක් එක යතරදී ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය ශ්‍රී ලංකා ඉන්ස්ටිටියුට් ඔෆ් බයෝටෙක්නොලොජි ප්‍රයිවට් ලිමිටඩ් එවැගේම ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය ශ්‍රී ලංකා ඉන්ස්ටිටියුට් ඔෆ් බයෝටෙක්නොලොජි ප්‍රයිවට් ලිමිටඩ් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සහ කොළඹ වරාය ආර්ථික කොමිෂන් සභාව මේ ආයතන 15 අතරට ඇතුළත් කියලා කියනවා. ඒ කියන්නේ වරාය නගරය යතරදී BOI එක ආයෝජන මණ්ඩලය මේ සියල්ල අලුත් අමාත්‍ය දුරේ යටතට පත් කරලා තියෙනවා කියලා අද ලංකාදීපේ කියනවා. මේ අමාත්‍යංශයට ධම්මික පෙරේරා මහතාගේ නම යෝජනා වීමත් එක්ක ධම්මික පෙරේරා මහතා පාර්ලිමේන්තුවට එන්නේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් හිස්සු මන්ත්‍රී ධූරයක් අරගෙන මේ මන්ත්‍රී ධූරය ගන්න නම් පොහොට්ටුවේ සමාජිකත්වයේ ගන්න සිදු වුණා. එතුමාට ධම්මික පොහොට්ටුවට කියලා සිරස්තලයක් යටතේ පිළිබඳව අද දවසේදී වාර්තා කරනවා දිවෙන පුවත්පත මේ විදිහට ශ්‍යාම් නුවන් ගණේවත්ත ලියන වාර්තාව ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සමාජිකත්වයේ ලබා ගත්තේ. ධම්මික පෙරේරා මහතා ඊයේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මහලේකම් සාගර කාර්යවසම් මහතා අතින් එම පක්ෂයේ සමාජිකත්වයේ ලබා ගන්න ආකාරය දැක්වෙන ඡායාරූපයකුත් එක්කයි සටහන වාර්තා කරන්නේ. හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඉල්ලා සිටීමෙන් හිස්සු ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලයිස්තු මන්ත්‍රී පුරප්පාඩුව සඳහා ධම්මික පෙරේරා මහතා පත් වුණා කියලා තමයි මේ සඳහන අරගෙන අවිලා තියෙන අද දවසේදී දිවෙන පුවත්පත. එහෙම ආවට පස්සේ තමයි බැසිල් රාජපක්ෂ මහතාගෙන් හිස්සු පුරප්පාඩුවට මන්ත්‍රී ධූරය ලබා ගැනීමට හැකියාව ලැබෙන්නේ. එහෙම නැත්නම් පොහොට්ටුවට ආවේ නැත්නම් ඒක ලබා ගැනීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා තමයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සමාජිකත්වය අරගෙන තමයි පාර්ලිමේන්තුවට ආවේ. හොඳයි සමීර, දැන් ධම්මික පෙරේරා මහත්තයාට විතරද ඇමතිකම් හම්බ වෙන්නේ නැහැ. තවත් අමාත්‍යවරියක් පත් වෙන්න නියමිතයි. අද ඒ ගැන ඩේලි මිරර් පුවත්පත මේ විදිහට කියනවා. පවිත්‍රා ධම්මික පෙරේරා to be ministers කියලා තමයි කැලුම් බණ්ඩාර අද ඩේලි මිරර් පුවත්පතට මේ විදිහට ලියන්නේ. අනුව ඉදිරියේදී තාක්ෂණ හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය දුරයට ධම්මික පෙරේරා මහත්මයා පත් වෙනවා. ඒ අතරේදී කාන්තා ළමා කටයුතු සහ සමාජ සවිබල ගැන්වීම් අමාත්‍යවරිය ලෙස පවිත්‍රා දේවී වන්නිආරච්චි මහත්මිය පත් වෙන්න නියමිතයි කියලා අද ඩේලි මිරර් පුවත්පත ওই විදිහට සඳහන් කරනවා. ඔව්, ඒ වගේම දිනවිනත් වාර්තා කර තිබෙනවා මේ පිළිබඳව පවිත්‍රා වන්නිආරච්චි හිටපු අමාත්‍යවරියට නැවත අමාත්‍ය ධූරයක් ලැබීමට නියමිතයි කියලා. ඒ කාන්තා කටයුතු පිළිබඳ අමාත්‍ය ධූරය බොහෝ විට ලැබෙයි කියලා තමයි මාධ්‍ය වාර්තා අද දවසේදී පළ කර තිබෙන්නේ. කොමුණත් නජිත් දැන් මේ කාරණා මේ විදිහට කරලියට එද්දී දේශපාලනය පිළිබඳව උනන්දුවක් දක්වන දේශපාලන පිළිබඳව දේශපාලන වේදිකාවේ මොනවද කතා වෙන්නේ කියන කාරණය පිළිබඳව හොයන අය දන්නවා මේ දවස්වල මොකද්ද වෙන්නේ කියන කාරණය පිළිබඳව. ජාතික දේශපාලනය තුළ වගේම ප්‍රාදේශීය දේශපාලනය තුලත් බොහෝ දෙනෙක් කලකිරීම සහගතව ඉන්නවා මේ ඇති වූ සිද්ධීන් සම්බන්ධව. දැන් බැසිල් රාජපක්ෂ මහත්මයාට යන්න කිව්වා. ගියාට පස්සේ එන්නේ කවුද කියන කාරණය පිළිබඳවත් දේශපාලන පක්ෂවල විවිධ මත අදහස් තිබෙනවා. ඒ පිළිබඳව අපි ඊයේ දවසේදී අපේ ප්‍රවෘත්ති තුලින් ඔබට වාර්තා කළා. අපිට පුළුවන්කම ලැබෙනවා ජාතික දේශපාලනයේ නියැලෙන
මහජන නියෝජිතයන් මොන වගේ අදහසක්ද ධම්මික පෙරේරා වැනි ව්‍යාපාරිකයෙක් පාර්ලිමේන්තුවට පැමිණීම පිළිබඳව දක්වන්නේ මොන වගේ අදහසක්ද කියලා අපි ඔබට ඊයේ වාර්තා කළා. අපි බලමු දැන් ඒ පිළිබඳව. ගේන්න හදන කෝටිපති ව්‍යාපාරිකයා රාජපක්ෂලාගේ ළඟම හිතවතෙක් පවුලේ මිත්‍රයෙක් ඒගොල්ලෝ ගෙනෙල්ලා නැවතත් ඒගොල්ලොන්ගේ ශක්තිය වර්ධනය කර ගැනීමේ ක්‍රියාමාර්ගයක් තමයි ඒ කරන්නේ. නමුත් රට ගැන හිතලා රටේ ජනතාව විඳින දුක ගැන හිතලා කරන ක්‍රියාදාමයක් නෙවෙයි ඒක. මට හිතෙනවා ඊළඟ ජනාධිපති අපේක්ෂකයාවත් කරන්න හදනවද කියලා මේ ධම්මික පෙරේරාව. මොකද හේතුව දැන් පොදු ජන පෙරමුණට ජනාධිපති අපේක්ෂකයෙක් එහෙම නැහැනේ. දැන් ඒකින්ද මේ වගේ කෙනෙක් ගෙනල්ලා ඔවුන් යටින් ඉඳලා බැසිල් රාජපක්ෂ මහින්ද රාජපක්ෂ ඇතුළු කණ්ඩායම් යටින් ඉඳලා ඉදිරියේදී දේශපාලනය කරන්න තමයි මේ කරන්නේ. බැසිල් යනවා ධම්මික එනවා. කොමිස්වරා යනවා බදු හොරා එනවා. එතකොට දැන් මේ රටේ මිනිස්සු කවුරු කියලාද මේ ආණ්ඩුවේ කට්ටිය හිතාගෙන ඉන්නේ? ව්‍යාපාරිකු හැටියට සිටින ධම්මික පෙරේරා මේ අවස්ථාවේදී මන්ත්‍රීවරයෙකු ලෙස පත්වීම ලැබීමේදී යම් යම් ගැටලු සහගත තත්ත්වයන් ඇතිවීමේ කාරණා ගැන සාකච්ඡා වෙමින් තියෙනවා. තර්ක විතර්ක වලට භාජනය වෙලා එන එකත් වළක්වාලමින් ක්‍රියා කරනවා නම් බාරගන්න කෙනෙක් ඉදිරිපත් නොවි ඒ බාරගන්න කෙනාට වැටකඩලු දමනවා නම් එයින් ක්‍රියාත්මක වෙන්නේ වැඩ කරන පුද්ගලයාට වැඩක් කරන්න ඉඩ නොදී කටයුතු කරන එක තමයි කියන එක මා පැහැදිලිව ප්‍රකාශ කරනවා. ඒ නිසා අපි මෙතනදී දෙපැත්තම එක තැනකට එන්න කටයුතු කරන්න ඕනේ. ඔය තමයි සමීර මේ දේශපාලන ලෝකයේ නැත්නම් විශේෂයෙන් මේ ගැන අවධානය යොමු කරන කට්ටිය කියන කතා ධම්මික පෙරේරා මහත්තයා ගැන. ඒ කෙසේ වෙතත් එතුමා ඇමතිවරයෙක් විදිහට පත් වෙන්න නියමිතයි කියලා කියනවා. හැමදේම අතරදී එතුමා ව්‍යාපාරිකයෙක්, කෝටිපති ව්‍යාපාරිකයෙක්. ව්‍යාපාර ගැන නම් එතුමගෙන් ඉතින් සැකයක් නැහැ. ඒ පිළිබඳව එතුමට මේ හසුරුවන්න පුළුවන් කියලා ඔප්පු කළා තියෙනවා. ඇමතිකමත් එහෙම ඔප්පු කළා පෙන්නුවොත් රටට වටිනවා. අපි ඊයේ දවසේ තවත් වැදගත් ප්‍රවෘත්තියකට යන්නේ. දැන් මේ සියලු සිදුවීම් අතරදී ඊයේ දවසේ අපි දැක්කා ඉසුරුපායට ඇවිල්ලා පිරිසක් ගාලගෝට්ටියක් ඇති කරගන්නවා. රාජ්‍යතේපලවලට ලාභහානි වුණා කියලා කෙනෙක්ට කියන්නත් පුළුවන්. ඒක වුණත් ඊයේ දවසේ ප්‍රධාන ප්‍රවෘත්තියක් බවට පත් වුණා. දැන් මේ අන්තරේ පිරිසක් ඊයේ දවසේ අපි දැක්කා ඉසුරුපායේ මේ අධ්‍යාපන අමාත්‍යාංශය තියෙන තැනට ඇවිල්ලා විරෝධතාවක් සිද්ධ කරනවා. අද ජාතික පුවත්පතේ ගැන කියනවා. අද දවසේ අපි බලමු දිවයින පුවත්පත කොහොමද ඒ ගැන කියන්නේ කියලා. ඔව් නඩිත් දිවයින පුවත්පතේ ප්‍රධාන සිරස්තලය තමයි වාර්තා කරන්නේ මේ කාරණය. ඔවුන්ට අද දවසේදී වාර්තා කරන ප්‍රධානම සිරස්තලය කරගෙන තිබෙන්නේ මේ අරගලය. විරෝධතාකරුවෝ බැරියර් පෙරලා ගේට්ටු හොල්ලති. හිමිනමක ඇතුළු සිසු 6 දෙනෙක් තුවාල ලබති. ඉසුරුපායට කඩා වැදිරු අන්තරයට කඳුළු ගෑස් කියලා අද දිවයින පුවත්පතේ මුල් පිටුවේ ප්‍රධාන සිරස්තලය එනවා. පිරිස කඳුළු ගෑස් උණ්ඩ යලි පොලිසිය දෙසට විසි කරති කියලා තමයි කියන්නේ. පොලිසිය සිසුන්ට පෑන් වලින් ඇනගෙන ගියා. වසන්ත මුදලිගේ කියන්නේ ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් ලියන වාර්තාව දිවයින පුවත්පතට අද දවසේ බත්තරමුල්ල පැලවත්තේ පිහිටි අධ්‍යාපන අමාත්‍යාංශ ඉදිරිපිට අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලය ඊයේ පස්වරුවේ සංවිධානය කළ විරෝධතාවයට පොලිසිය කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කරන්නට වීමත් සමග බත්තරමුල්ල පැලවත්ත ප්‍රදේශයේ උණුසුම් තත්ත්වයක් ඇති වුණා කියලා වාර්තා කරනවා. ඒ අනුව විරෝධතාවයේ පැවැත් වූ අන්තරයේ සිසුන් අධ්‍යාපන අමාත්‍යාංශ ඉදිරිපිටින් අවහිර කර තිබූ පොලිස් මාර්ග බාධක පෙරලා පසුව අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්‍රධාන ගේට්ටුව සොලවා ගලවා දමා ඇතුළු වීමත් සමග පොලිසිය කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කරන්නට උනාලු. මෙහිදී පොලිසිය අන්තරයේ විරෝධතාකරුවන්ට පන්නා පහර දෙන ආකාරයද දැකගත හැකි විය. මෙහිදී හිමිනමක ඇතුළු සිසු 6 දෙනෙක් තුවාල ලැබූහ කියලා සඳහන වාර්තා කර තිබෙනවා. තුවාල වෙනවා, ගුටි කන්න සිද්ධ වෙනවා, ප්‍රහාර සිද්ධ වෙනවා. මේ සියල්ලම අරගල වලට ගියාම විරෝධතාවයට ගියාම විඳින්න වෙන කාරණා. කොහොම වුණත් රටේ ඇති වී තිබෙන මේ ආර්ථික අර්බුදය ජය ගන්න මේ අරගල කරන සිසුන්ගේ අරගලය සාධාරණ වෙන්නත් පුළුවන්. නමුත් ඇති වී තිබෙන තත්ත්වයන් සමග රටේ මේ තියෙන තත්ත්වය පිළිබඳව බොහෝ දෙනෙක් අවධානයෙන් ඉන්නේ. ඒ නිසා මේ විරෝධතාවය සාධාරණ වෙන්න පුළුවන්. මේ අරගලකරුවන්ගේ විරෝධතාවය සාධාරණ වෙන්න පුළුවන්. රටේ පවතින සමස්ත කාරණාත් එක්ක ගත්තාම මිනිස්සුන්ගේ බඩගින්න, මිනිස්සුන්ට තියෙන පීඩන දරා ගන්න බැරුව පාරට එනවා බොහෝ දෙනෙක්. හැබැයි මේ වෙලාවේ සමහරක් තැන් වලින් ඇහෙන කාරණේ තමයි මේ ප්‍රශ්න මදිවට ප්‍රශ්නද අපිට කියන කාරණේ පිළිබඳව තවත් ප්‍රශ්නයක්ද අපි මේ දාගන්නේ. මේ වගේ ගැටලු සාගත තත්ත්වයන් සාකච්ඡා කරලා බේර ගන්න බැරිද? මේ අපේම කණ්ඩායමක් එළියට ගිහිල්ලා තියෙන පෙට්‍රල් ටික ගහගෙන පාරේ එනකොට එතන විරෝධතාවයකට මැදි වුණාට පස්සේ ඒ ගහගත්ත බයිසිකලේ එහෙම නැත්නම් ඒ තියෙන වාහනේ පෙට්‍රල් ටික නේද නැති වෙන්නේ. මේ ප්‍රශ්නේ විරෝධතාකරුවන් එක පාරටම පාර වහලා දැම්මට පස්සේ අහිංසක දරුවෙක් බෙහෙට්ටියක් අරගෙන
අරගෙන එන්නේ යනකොට පාර වහලා තිබ්බම මොකක්ද ඇති වෙන තත්ත්වේ? මේ ප්‍රශ්නක් තියෙනවා. මේ ප්‍රශ්න ASCII අරගලයේ සාධාරණ තත්ත්වයකුත් තියෙනවා. නමුත් මිනිස්සුන්ටත් පීඩනයක් තියෙනවා. බඩගින්න සහ ඒ පීඩනයත් එක්ක නදිත්. ඒ පීඩනයේ සමීර අවසානයේදී පිට වෙන්නේ තමුන්ගෙම හිතවත් සහෘදයන්ගෙන්. අපි දන්නවා දැන් පෙට්‍රල් ප්‍රශ්නයක්, ඩීසල් ප්‍රශ්නයක්, පෝලිම් තියෙනවා. හැබැයි ඒ වේදනාවේ පීඩනය තවත් ඒ වගේම කෙනෙක්ගෙන් පිට කරලා හරිනවා නම් ඒකේ තේරුමක් නැහැ. ඒ කොහොමුණත් අර්ගලය පිළිබඳව මේ දවස්වල වැඩිපුර කතා වෙනවා. අපි දැක්කා දැන් 9 වෙනිදා අප්‍රේල් මාසේ මේ අර්ගලයට හේතුපාදක වෙන කරුණු පිළිබඳව කතා කරනකොට විශේෂම දැන් අර්ගලය ගැන සමාජයේ එක එක කතා කියනවා. ඒ අතරදී ඊයේ දවසේ පාර්ලිමේන්තුවෙනුත් වැඩිපුරම මේ ගැන ඇහුණා. හේතුව අමරකීර්ති අතුකොරළ මහත්තයා පිළිබඳව ශෝක යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. වාද විවාද මැද්දේ මේ පිළිබඳව කතා බහ සිද්ධ කළා. ඔය අතරදී හිටපු අග්‍රාමාත්‍යතුමන් මහින්ද රාජපක්ෂ මහත්මයා කියපු කතාවක් අද ඩේලි මිරර් පුවත්පත වාර්තා කරනවා. මේ එතුමා කියනවා අර්ගලය is no longer peaceful. මහින්ද රාජපක්ෂ මහත්තයා කිව්වා කියලා අද ඩේලි මිරර් පුවත්පත මේ විදිහට කියනවා. අර්ගලය තවදුරටත් සාමකාමී නැහැයි කියලා එතුමා ඒ විදිහට සඳහන් කරලා තියෙනවා. විශේෂයෙන්ම මේ අහිංසක ජීවිතයක් මේ අමරකීර්ති අතුකොරළ මහත්මයා එතුමාගේ සමු ගැනීමත් එක්ක එතුමාගේ මේ ඝාතනයත් එක්ක අර්ගලය තවදුරටත් සාමකාමී නොවන බව පැහැදිලිව පෙන්눔 කළා කියලා අග්‍රාමාත්‍යතුමන් ඒ විදිහ සමවෙන්න හිටපු අග්‍රාමාත්‍යතුමන් ඒ විදිහට අදහස් පළ කළා තියෙනවා. ඉතින් අර ඒ 9 වෙනිදා ඇතිවෙච්ච සිදුවීම් දාමය හින්දා මේ අර්ගලය දරුණුනාද කියලත් සැකයක් තියෙනවා. ඒ කොහොමුණත් එතුමටත් හැකියාව තිබ්බා මේක තවදුරටත් මේ විදිහට ව්‍යාප්ත වෙන්න දෙන්නේ නැතුව ඒ අවශ්‍ය කටයුතු සිද්ධ කරන්න. ඒ කොහොමුණත් ඊයේ පාර්ලිමේන්තුවේදී එතුමා කියලා තිබ්බා අර්ගලය තවදුරටත් සාමකාමී නැහැයි කියලා. අද ඩේලි මිරර් පුවත්පත ඔය ගැන ඔය විදිහට තොරතුරු කියන්නේ. ඔව් නජිත් අපිට මතකයි මේ අරගලය වෙලාවේදී අරගලය ආරම්භ වෙච්ච කාල සීමාවේදීම අරගල භූමියට පොලිස් සැරයන්වරයෙක් ආවා. මේ පොලිස් සැරයන්වරයා අරගලය පිළිබඳව අරගල කරන අරගල කරුවන් සමග එකට හිටගෙන තමන්ට තියෙන පීඩනය පිළිබඳව තොරතුරු වාර්තා කළා. කිව්වා මාධ්‍යෙන් මේ පිළිබඳව වාර්තා කළා. අපි දැක්කා ඔහු ඡායාරූප අරගෙන තිබුණා අරගල කරුවන් සමග. ඒ නිසා මේ අරගල කරුවන් සමග එකතු වුණු පොලිස් සැරයන්වරයාගේ රැකියාව අහිමි වුණා කියලා අපිට තොරතුරු වාර්තා වුණා. මේ රැකියාව අහිමි වෙච්ච පොලිස් සැරයන්වරයා දැන් මොකද කරන්න කියන කාරණය පිළිබඳව අද දිවයින වාර්තා කර තිබෙනවා. අරගලයට ඇවිත් රැකියාව අහිමි වූ පොලිස් සැරයන් මැණික් ගරයි කියලා තමයි සිරස්තලයේ වාර්තා කර තිබෙන්නේ අද දවසේදී. ඒ පිළිබඳව වාර්තාව සටහන එනවා මේ විදිහට. ගාලු මෝදුර තරුණ උද්ඝෝෂණයට නිල ඇඳුමින් පැමිණ ඊට සහාය පළ කරමින් ආందోලනාත්මක ප්‍රකාශයක් කළ පසු පොලිස් දෙපාර්තමේන්තුවෙන් ඉවත් කළ පොලිස් සැරයන් මේ වන විට මැණික් ගැරීමේ කටයුත්තකට එක් වී සිටිනවලු. රත්නපුර ප්‍රදේශයේ මැණික් ව්‍යාපාරිකයෙකුගෙන් රැකියාවක් ලබාගත් මෙම හිටපු පොලිස් කොස්තාපල් WM අමරදාස මහතා කියා සිටින්නේ ජීවත් වීමේ අමාරුකම් නිසා තමා එදා ගාලු මෝදුර පිටියේ උද්ඝෝෂණයට සහාය පළ කළේ හදවතින්ම බවයි. එම සිද්ධියත් සමග පොලිස් රැකියාව අහිමි වූ පසු බොහෝ අය කතා කර රැකියා අවස්ථා ලබා දීමට ඉදිරිපත් වූ බවත් ඒ සියලු දෙනාට ස්තුතිය පුද කරන බවත් ඒ මහතා සඳහන් කරනවා. රැකියාව යලි ලබා ගැනීමට තමා මානව හිමිකම් කොමිසමට පැමිණිලි කළ බවද මේ පොලිස් සැරයන්වරයා සඳහන් කර තිබෙනවා. ඔහු වෙනත් රැකියා කොච්චර දෙන්න හැදුවත් ඒ රැකියාවලට ගිහිල්ලා නැහැ. ඒ රැකියාව දෙන්න කතා කරපු අයට ස්තුති කරලා තියෙනවා. Taman බලාපොරොත්තු වෙන්නේ හිටපු රැකියාව කියන කාරණේ තමයි මේ ඔප්පු වෙන්නේ මානව හිමිකම් කොමිසමට ගිහිලා තියෙනවා නජිත්. Tamanගේ රැකියාව යලි ලබා ගන්න පුළුවන්ද කියලා බලන්න. පුරුදු රස්සාව කරපු තැන අවුරුදු ගාණක් හිටපු තැන. ඉතින් ඒ නිසා ඒ රැකියාව ඉල්ලනවා ඇති. අරගලයට ගියේ බඩගින්න හින්දා අරගලයට ගියේ මටත් මේ ප්‍රශ්න ටික මේ විදිහටම තිබුණ හින්දා කියලා. ඉතින් ඒක සාධාරණයක් තියෙනවා. Tamanට ප්‍රශ්නයක් තියෙනවා. නමුත් ඉතින් මේ තියෙන රාජකාරී මට්ටම එහාට ගියාද? ඔහු පොලිස් සැරයන්වරයෙක්. ඉතින් ඒ නිසා මේ ප්‍රශ්නේ මොන විදිහට බේරගනීද කියන්න බෑ. කොහොමුණත් මානව හිමිකම් කොමිසමට ඔහු ගිහින් තිබෙනවා. එතුමට තිබ්බේ මේ නිල ඇඳුමින් ඇවිත් හිටියයි කියන කාරණාව කෙසේ වෙතත් ඒ පිළිබඳව දැන් පොලිසිය පැත්තෙනුත් පරීක්ෂණයක් සිද්ධ වෙනවා. ඒ කොහොමුණත් එතුමගේ අයිතිය මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් කළා දෙනවා. අපි හැමෝම මිනිස් අයිතිවාසිකම් තියෙනවා. භාෂණයේ නිදහස තියෙනවා. එතුමා ගිහින් තියෙනවා මානව හිමිකම් කොමිසමට. ඒ අතරේ අද දිවයින පුවත්පත කියන තවත් කතාවකට අපි යනවා. විශේෂයෙන්ම මේ අමරකීර්ති අතුකොරළ මහත්තයා පිළිබඳව ඊයේ දවසේ අපි කිව්ව සමයේදී ශෝක යෝජනාව පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් වුණා. එතුමාගේ බිරිඳ, ඒ වගේම දරුවා ඇවිත් හිටිය පාර්ලිමේන්තුවට. ඒ අතරේදී තමයි විවිධ අදහස් පළ වෙන්නේ.
ඔව් විවිධ කාරණා අපි දැක්ක ඒ පසුගිය 9 වෙනිදා සිදු අරගලය පිළිබඳව දේශපාලන පක්ෂ විවිධ මත පළ කරනවා. උදේ පහර දීමත් වැරදි, හවස පහර දීමත් වැරදි කියලා තමයි බොහෝ දෙනෙක් කිව්වේ. උදෙත් තිබුණේ ප්‍රහාරයක්, ඒ වගේම හවසත් එවැනිම ප්‍රහාරයක් සිද්ධ වුණා කියන කාරණේ. ඒ අනුව රටේ විපක්ෂ නායකවරයා මොනවද කියන්නේ? විපක්ෂ නායකවරයා කියන කාරණීය දවසේදී පාර්ලිමේන්තුවේදී ආවා. අද දිවෙන පුවත්පත කියනවා ඒ කතාව මේ විදිහට ඇතුළු පිටුවකට අරන් ගිහිල්ලා දිවෙන පුවත්පතේ මන්ත්‍රී අමරකීර්තිගේ ඝාතනීය ත්‍රස්තවාදී ක්‍රියාවක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කර තිබෙන්නේ. අමරකීර්ති අතුකොරල මහතාගේ අභාවයේ සිදු ඒ ම්ලේච්ඡ ක්‍රියාව අප දකින්නේ මහජන නියෝජිතයෙකු ඝාතනය කරන ලද ත්‍රස්ත ක්‍රියාවක් ලෙසයි. අප සමාජයේ මෙවැනි ත්‍රස්ත ක්‍රියාවලින් බැහැර විය යුතුයි. එතුමා අභාවයට පත් වූ එම දිනේ අපේ රටේ කළු පැල්ලමක් ලෙසයි අපි දකින්නේ. මර්ධනය, ගුටිබැට, ගිනි තැබීම්, පහර දීම් ප්‍රචණ්ඩත්වයේ හිසෙස වූ දවසක් අපි ඒවා හෙලා දකිනවා. අමරකීර්ති අතුකොරල මහතාගේ දිස්ත්‍රික්කයට යම් කාර්යභාරයක් මහජන සේවයක් ඉටු කළ ජනතා නායකයෙක් විදියට අමරකීර්ති මහතාව දකිනවා කියලා තමයි රටේ විපක්ෂ නායකවරයා සමගී ජන බලවේගයේ නායකතුමා සජිත් ප්‍රේමදාස මහතා තොරතුරු වාර්තා කර තිබෙන්නේ. අර සමීරීට ඉහළින් අග්‍රාමාත්‍යතුමන් කියන කතාවකුත් තියෙන පාර්ලිමේන්තුව නැසීමක් මේක අපේ ක්‍රමයට වැදුණු පහරක් කියලා එතුමන් සඳහන් කරන මේ සිද්ධ වෙච්ච සිදුවීම් දාමේ පිළිබඳව. ඔව් අග්‍රාමාත්‍යවරයා කියලා තියෙන්නේ පාර්ලිමේන්තුව නැසීමක් මේක අපේ ක්‍රමයට වැදුණු පහරක් කියලා තමයි ඊට ඉහළින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තොරතුරු සඳහන් කර තිබෙන්නේ. ඒ වගේම නජිත් ඊට පහළින් වාර්තා කරනවා මහින්ද රාජපක්ෂ හිටපු අග්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා දැන් ඔහු සඳහන් කරන කාරණයක් වාර්තා කර තිබෙනවා. හිටපු අග්‍රාමාත්‍යවරයා පුවත්පත වාර්තා කර තිබෙනවා මේ විදිහට එදා මන්ත්‍රීවරු 70 80 90 දශකවල පාරේ ගියේ මරණ බියෙන් කියලා තමයි මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කරන්නේ. හිටපු ජනාධිපති ආර් ප්‍රේමදාස මහතා ඇතුළු මන්ත්‍රීවරු රැසක් LTT ප්‍රහාර නිසා මහමග මිය ගියා. නාලන්ද එල්ලාවල මහතා පමණයි මැතිවරණ රැලියකදී මිය ගියේ කියලා කියනවා. කළු බලලු වැනි සංවිධාන නිසා මන්ත්‍රීවරු එදා පාරේ ගියේ මරණ බියෙන්. 2009 මැයි 18න් පස්සේ ත්‍රස්තවාදය පරාජය කරලා මරණ බියෙන් තොරව පාරේ යන්න පුළුවන් රටක් අපි හැදුවා. ඒත් අද තත්ත්වය වෙනස් කළා කියලා තමයි මේ අමරකීර්ති අතුකොරල මහතාගේ මරණයත් සමග මන්ත්‍රීවරු දැන් බයේ ඉන්නවා කියලා තමයි හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කර තිබෙන්නේ නජිත්. එතුමා කියපු තව කරුණු තියෙනවා. ඒ අතරදී ඒ දවසේ කිහිප වරක්ම අතුකොරල මහත්මයාගේ බිරිඳ පාර්ලිමේන්තුවේදී හඬා වැටෙනවා. ඒ පිළිබඳව ජාතික පුවත්පත් තොරතුරු කියලා තියෙනවා. අපි සූදානම් විරාමයක් ගන්න. විරාමයෙන් පස්සේ අපි ඔබට ඒ ගැන ජාතික පුවත්පත්වල තොරතුරු බලමින් ඉන්නේ. දැන් ඊයේ දවසේ පාර්ලිමේන්තුවේ අමරකීර්ති අතුකොරල මහත්තයා පිළිබඳ ශෝක යෝජනාව ඉදිරිපත් වුණා. ඒ අතරදී විවිධ අදහස් පළ වෙනවා. අපි ඒ ගැන ඔබට කී හිටියේ. ඒ අතරදී හිටපු අග්‍රාමාත්‍යවරයෙක් මහින්ද රාජපක්ෂ මහත්මයා එතුමා කියපු කතාවක් අද ඩේලි නිවුස් පුවත්පතත් වාර්තා කරනවා. එතුමා කියනවා religious dignitaries at protest ground did not even condemn අමරකීර්තිස් මර්ඩර්. මේ අමරකීර්ති මහත්මයාගේ ඝාතනය පිළිබඳව විශේෂයෙන්ම මේ ආගමික නායකයින් නැත්තම් මේ විශේෂම ආගමික කර්තෘවරුන් මේ පිළිබඳව හෙලා දැකීමක් සිද්ධ කරලා නැහැ. මේක බැහැර කරේ නැහැ කියන කාරණාව එතුමා සඳහන් කරනවා. මේ පිළිබඳව අපි දැක්ක විශේෂයෙන්ම තවත් පාර්ශව ගණනාවක් චෝදනා කරලා තිබ්බා. මේ පිළිබඳව අද දවසේ ජාතික පුවත්පත් වාර්තා කරනවා. හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්මයා කියනවා මේක තමත් අමානුෂික ප්‍රහාරයක්. ඒ වගේම මේක ඝාතනයක්. හැබැයි ආගමික නායකයන් මේ ඝාතනය හෙලා දැක්කේ නැහැ කියන කාරණාව එතුමන් ඊයේ දවසේ පාර්ලිමේන්තුවේදී මේ ශෝක යෝජනාව ඉදිරිපත් කරන අවස්ථාවේදී විශේෂයෙන්ම ඒ පිළිබඳව සඳහන් කරලා තිබ්බා. ඔය අතරේ අපි ලංකාදීපේට යන ලංකාදීපේ කියන කතා කිහිපයකට ලංකාදීපේ තවත් කතාවක් මේ ප්‍රසන්න රණතුංග අමාත්‍යතුමන් එතුමා කියනවා මේ මගේ උඩුගම්පල නිවසට ගහන්න ආවේ මහාචාර්ය හිමිනමක් ගිනි තිබෙත් හිමිනමක් කියලා එතුමා කියනවා. මේ පහුගිය දවස්වල වෙච්ච සිදුවීම් පිළිබඳව එතුමා කියන අතරේදී මේ ශෝක යෝජනාව ඉදිරිපත් කරන අතරේදී
මේ විවාදය සිද්ධ කරන අතරදී එතුමගේ කතාවේදී කියපු දෙයක් ඒ තමයි මගේ උඩුගම්පල නිවසට ගහන්නාවේ මහාචාර්ය හිමිනමක් ගිනි තිබෙත් හිමිනමක් කියලා එතුමා ඒ විදියට සඳහන් කරලා තිබ්බා. අද දවසේ ලංකාදීපේ ඔය ගැන කියනවා අපිට පුළුවන් වැඩිදුර විස්තර වලට අවධානය යොමු කරන්න. මේ විදිහට කියනවා විශේෂයෙන්ම මේ අමරකීර්ති අතුකොරළ මහත්මයාගේ ඝාතනය සම්බන්ධ විවාදයේදී මේ අදහස් පළ වෙන්නේ තමාගේ උඩුගම්පල නිවසට පහර දීමට පැමිණි මහාචාර්ය හිමිනමක් බව නාගරික සංවර්ධන නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහත්මයා පාර්ලිමේන්තුවේදී කිව්වා. එසේ තමාගේ නිවසට ගිනි තැබුවේද හිමිනමක් බව පැවසූ අමාත්‍යවරයා ප්‍රචණ්ඩ ක්‍රියා සඳහා උසිගැන්වීම් කළ පිරිස පිටුපස පල්ලිය මෙන්ම පන්සලද සිටි බව සඳහන් කළා. එතුමා චෝදනාවක් එල්ල කරනවා. ආගමික ናයකයන් මෙවැනි තත්ත්වයට පත් වූහොත් රට විශාල ආඝාතයට යනු ඇති බවත් එහි ප්‍රතිඵලයක් හැටියට ස්වාමින් වහන්සේ නමකට පාරේ බැහැලා යන්න බැරි තත්ත්වයක් උදා වෙනු ඇති බවත් ඔහු වැඩිදුරටත් කියලා තිබ්බා. මේ සිද්ධි දකින විට මේක බෞද්ධ රටක් දැයි ප්‍රශ්නයක් මතුවෙන බවත් ප්‍රසන්න රණතුංග මහත්මයා ප්‍රශ්න කළා කියලා එතුමා ඒ විදිහට සඳහන් කළා තියෙනවා. ඉතින් කෙසේ වෙතත් අපි දන්නවා ඉතිහාසය පිළිබඳව විමර්ශනය කරනකොට ස්වාමින් වහන්සේලාගේ වෙස්ගත් ඕන තරම් පිරිස් ඉන්නවා ආගමට නිගරු කරන නැත්නම් මේ ජාතියට නැත්නම් විවිධ ආගම්වලට විශේෂයෙන් මෙතුමා චෝදනාවක් එල්ල කරන පල්ලියටයි පන්සලටයි ප්‍රසන්න රණතුංග මහත්මයා හැබැයි මේ සමස්ත පන්සලට නැත්නම් සමස්ත කිතුණු ප්‍රජාවට පල්ලියට මේ චෝදනාව එල්ල විය යුතු නැහැ. කෙසේ වෙතත් ඔය අපි කලින් කිව්වා වගේ ඉතිහාසයේ මතකයි සමීර බණ්ඩාරනායක මහත්මයාව ඝාතනය කරන්න දෙන්නේ භික්ෂුවක් වගේ වෙස්ගත් චරිතයක්. එතන්දී ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා සඳහනකුත් කළා හෙට මගේ දේශපාලනය මෙතනින් ඉවර වෙයි මේ කාරණේ කිව්වට පස්සේ පන්සලයි පල්ලියයි මේකට සම්බන්ධයි. එහෙම නැත්නම් මේ කරුණ වලට ඔවුන්ගේ නායකත්වය ලැබුණා කියන කාරණේ. හෙට මගේ දේශපාලනය අවසන් වෙයි. දැන් අපිට නැති වෙන දෙයක් නැහැ. සියල්ලම නැති වෙලා තියෙන්නේ. දැන් මේවා කතා කරන්න ඕනේ කියලා තමයි ඔහු ඒ කාරණේදී සඳහනකුත් කළා නදිත්. ඔව් අපි දැක්ක අධිකරණයේ මේ ක්‍රියාමාර්ගයක් පසුගිය දවස්වල එතුමට එරෙහිව එල්ල වෙලා තිබ්බ අත්හිට වූ සිරදඬුවම් නියම කරලා තියෙනවා. මේ අත්හිට වූ සිරදඬුවම් ලබා දෙන කොටත් කිව්වේ එතුමගේ ගෙවල් දොරවල් විනාශ කළා. දුවගේ විවාහ උත්සවේ ගන්න විදිහක් තිබෙන්නේ නැහැ. මේ කටයුතු හින්දා විවිධ දේවල් පළ වෙනවා. මේ ශෝචනීය කතා සිදුවීම් මේ සියල්ල සිද්ධ වෙනවා. ඉතින් ඒ අතරදී තමයි ඔය වගේ දෙයක් එතුමා ප්‍රකාශ කළේ. ඒ අතරදී ලංකාදීපේ කියන තවත් කතාවකට යනවා. මේ අමරකීර්ති අතුකොරළ මහත්මයාගේ ශෝක විවාදයේදී පොහොට්ටු මන්ත්‍රීන් කළුපටි බැඳන් මැති සභයට පැමිණියා කියලා ලංකාදීපේ කියන කතාවක් අද මේ විදිහට ලියනවා. අමරකීර්ති ශෝක විවාදයේ පොහොට්ටු මන්ත්‍රීහු කළුපටි බැඳන් මැති සභයට පැමිණියා කියන කාරණාව අද ලංකාදීපේ මෙහෙම කියන්නේ ගැන ප්‍රචණ්ඩකාරීන් පිරිසක් විසින් නිට්ටඹුවේදී ඝාතනය කෙරුණු ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පොළොන්නරු දිස්ත්‍රික් මන්ත්‍රී අමරකීර්ති අතුකොරළ මහතාට ශෝකය පළ කරන විවාදයට සහභාගී වීම සඳහා එම පෙරමුණේ සියලුම මන්ත්‍රීවරුන් කළුපටි පැලඳ පාර්ලිමේන්තු සභාගාරයට ඊයේ දවසේ පැමිණලා තිබ්බා. එම මන්ත්‍රීවරුන්ගේ කළුපටි පැලඳ මැති සභයට මෙසේ පැමිණියේ ඝාතන සිද්ධියට විරෝධය පළ කරන්න කියලා තියෙනවා. ඒ අවස්ථාවේදී අතුකොරළ මහත්තයාගේ බිරිඳ මාලිනී අතුකොරළ මහත්මිය එවැගේම එකම පුතා වන රනිදු අතුකොරළ සහ ඥාතියෙක්ද විවාදයේ දැක බලා ගැනීම සඳහා පාර්ලිමේන්තුවට ඇවිල්ලා තිබ්බා. ඒ අතරදී ලංකාදීපේ කියන තවත් කතාවක් ඒ තමයි සොබ පළ කරද්දී බිරිඳ වරින් වර හඬා වැටෙයි කියලා අනුවේදනීය ශෝචනීය පොතක් විදිහට වාර්තා කරන ලංකාදීපයේ සාහසිකයන් පිරිසක් විසින් නිට්ටඹුවේදී ඝාතනය කෙරුණු ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පොළොන්නරු දිස්ත්‍රික් මන්ත්‍රී අමරකීර්ති අතුකොරළ මහතා පිළිබඳ ශෝක යෝජනා විවාදයේ දැක බලා ගැනීමට පැමිණි අතුකොරළ මහතාගේ බිරිඳ වන මාලිනී අතුකොරළ මහත්මිය පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් සිය ස්වාමියාගේ ගුණ වර්ණනා කරන බොහෝ අවස්ථාවලදී වරින් වර හඬා වැටීම ඊයේ මැති සභයේදී දක්නට ලැබුණු සංවේදී සිද්ධියක් වුණා. ඒ මහත්මිය ඒ වගේම පුත් රනිදු අතුකොරළ ඥාතියෙක් අපි අර කලින් කිව්වා වගේ මේ විවාදයේ දැක බලා ගන්න සහභාගී වෙලා හිටියා. අතුකොරළ මහතා පිළිබඳ ශෝක යෝජනා විවාදයේ මේට පෙර පැවැත්වීමට නියමිතව තිබුණත් පවුලේ ඥාතීන්ට ඇති වූ පැමිණීමේ දුෂ්කරතා හේතුවෙන් එය එදින පැවැත්වුණේ නැහැ. ඒ නිසා ඊයේ දවසේ ඒ ශෝක යෝජනා විවාදයේ පැවැත්වුණා කියලා අද ලංකාදීප පුවත්පත ওই විදිහට සඳහන් කරනවා. මේ කාරණය පිළිබඳව ඊයේ දවසේදී පාර්ලිමේන්තුවේදී ශෝක ප්‍රකාශ යෝජනාව ආවා. දැන් අග්‍රාමාත්‍යවරයා කියනවා මේ වගේ කතාවක් මේ සිද්ධියත් එක්කම බැඳුණු නජිත් දිනවින පුවත්පතේ වාර්තා කරනවා. මේ 9 සිද්ධිය ගැන රාසමාණික්කම්ගේ ප්‍රකාශය ඉල්ලා අස්කරගත යුතුයි. අගමැති රනිල් වික්‍රමසිංහ කියන කතාව පාර්ලිමේන්තුවේදී 20 වෙනි සංශෝධනයට සහ 2020-21 අයවැයට ඡන්දය දුන් නිසා පහර දීම් ගිනි තැබීම බවට රාසමාණික්කම් මන්ත්‍රීවරයා මැයි
සිදා කළ ප්‍රකාශය වහාම ඉල්ලාස් කරගත යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී කිව්වා කියලා කියනවා. ඒක දිවයින වාර්තා කරනවා මේ විදිහට മന്ത്രിවරුන්ගේ නිවාස ගිනි තැබීම් පහර දීම් ඝාතනය කිරීම සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානයේ മന്ത്രി රාසපුත්‍ර මාණික්කම් മന്ത്രിවරයා සිදු කළ කතාව පිළිබඳ කතානායකවරයා පියවරක් ගත යුතුයයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී කිව්වා. එම සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සියලු දෙනා කනගාටුව පළ කර ඇතත් රාසමාණික්කම් මන්ත්‍රීවරයා පමණක් එලෙස කර නැතයි කියමින් අගමැතිවරයා ඔහු කළ ප්‍රකාශය උපුටා දැක්වුවා කියලා තමයි සඳහන් කරේ. ඒ තමයි අද දවසේදී දිවෙන පුවත්පත මේ සිද්ධිය පිළිබඳව අග්‍රාමාත්‍යවරයා කියන කතාව වාර්තා කර තිබුණේ. ඒ කතාවට රාසමාණික්ක මහත්තයා පිළිතුරු දෙනවා ඩේලි මිරර් ගැන මේ විදිහට ලියනවා. PM falsely associating with me the LTT MP රාසමාණික්කම් කියලා තොරතුරු සටහන් වෙනවා. ඔබ දකින්නේ මේ පොත PM falsely associating me with the LTTE. මේ අග්‍රාමාත්‍යතුමන් මාව LTTට සම්බන්ධ කරන්න උත්සාහ කරනවා කියලා එතුමා චෝදනාවක් කරනවා. එහෙම නෙවෙයි කියලා එතුමා කියනවා. මීට කලිනුත් පිල්ලයන් එක්ක මගේ සම්බන්ධයක් තියෙනවා කියලා අගමැතිතුමා කියන්න උත්සාහ කළා. හැබැයි ඒකත් බොරු. මේ කතාවත් බොරු කියලා රාසමාණික්කම් මන්ත්‍රීතුමා ඒ විදිහට සඳහන් කරනවා. ඒ අතරේ ඩේලි නිවුස් පුවත්පතට අපි යනවා. ඩේලි නිවුස් පුවත්පත කියනවා අගමැතිතුමන් කියපු තවත් කතාවක්. ඒක තමයි දැන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගිහින් තියෙන්නේ අපි ණය මුදල් ලබා ගන්න. කාර්ය මණ්ඩල මට්ටමේ ගිවිසුම දැන් අත්සන් කරන්න නියමිතයි කියලා අග්‍රාමාත්‍යතුමන් කියනවා. අද ඩේලි නිවුස් ලියනවා මේ විදිහට PM hopes for staff level agreement with IMF. ඒ තමයි අද ඩේලි නිවුස් පුවත්පත කියන කතාව. PM hopes for staff level agreement with IMF. ඉතාමත් ඉක්මනින් මේ කාර්ය මණ්ඩල මට්ටමේ ගිවිසුමට අත්සන් කරන්න නියමිතයි. ජුනි 20 වෙනිදා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් අපේ රටට පැමිණෙන්න නියමිතයි කියලා අගමැතිතුමන් කියනවා. සමීර අද දවසේ දිනවෙන පුවත්පතත් වාර්තා කර තිබෙනවා නඩිත ඒ කාරණය පිළිබඳව. IMF නියෝජිත කණ්ඩායමක් 20 වෙනිදා එනවා කියලා තමයි තොරතුරු වාර්තා කරන්නේ. අන්තර්ජාතික මූල්‍ය අරමුදලෙන් දෙන ණය සම්බන්ධයෙන් වන කාර්ය මණ්ඩල මට්ටමේ ගිවිසුම් වලට ලැබීම සඳහා එම අරමුදලේ නියෝජිත කණ්ඩායමක් ලබන 20 වෙනිදා මෙරටට පැමිණෙයි කියලා කියනවා. කාර්ය මණ්ඩල මට්ටමේ නියෝජිත කණ්ඩායම හැකි ඉක්මනින් මෙරටට එන බව අග්‍රාමාත්‍යවරයා සඳහන් කර තිබෙනවා කියලා තමයි තොරතුරු වාර්තා කරන්නේ. දිනමින පුවත්පතේ මුල් පිටුවේ සඳහන් ඉන්නේ නජිත්. ඔය අතර අගමැතිතුමන් කියන තවත් කතාවක් ලංකාදීපේ මේ විදිහට ලියනවා. අපි දැක්කා 9 වෙනිදා සිදුවීම මේ පහර දීම් පිළිබඳව අගමැතිතුමන් පාර්ලිමේන්තුවේදී අදහස් පළ කරනවා. එතුමා කියනවා පොදු රාජ්‍ය මණ්ඩලය පාර්ලිමේන්තු සභාවට මේ ගැන ලිඛිතව දන්වල යවුවා කියලා අද ලංකාදීපේ කතාව වාර්තා කරන්නේ මෙහෙම. ගෝල්ෆේස් පහර දීම මන්ත්‍රී ඝාතනයේ ගෙවල් ගිනි තැබීම පොදු රද මඩලු පාර්ලිමේන්තු සභාවට ලිඛිතව දන්වා විභාගයක් ඉල්ලුවා කියලා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්මයා කියන. එතුමා බොහොම සර්ව සාධාරණ විදිහට මේ පිළිබඳව දැන් පොදු රාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමයටත් ඒ පිළිබඳව දැනුවත් කළා කියලා අද ওই විදිහට ලංකාදීපේ කියනවා. අපි දිවයින පුවත්පතට යනවා. සඳ දවස විශේෂ නිවාඩු දිනක් බවටත් පත් කරලා තියෙනවා 13 වෙනිදා. ඔව් ඒ පිළිබඳව දිවයින වාර්තා කරනවා. ඉහළින්ම සිරස්තලය මේ විදිහට අරගෙන එනවා. සඳුදා රජයේ විශේෂ නිවාඩු දිනයක්. නිවාඩු වැඩිද මන්ද දැන් අදිත් නිවාඩු දිගටම ලැබෙනවා. මේම නිවාඩු ලැබීමත් එක්ක කොහොමද වැඩ කරන්න කියන කාරණේ පිළිබඳව ප්‍රශ්නයක් තියෙනවා. කොහොම වුණත් ලබන 14 වෙනිදාට යෙදී ඇති පොසොන් පොහොය නිමිත්තෙන් ප්‍රකාශයට පත් කර ඇති රජයේ නිවාඩු දිනයට අමතරව 13 වෙනිදා සඳුදා දිනයේ රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කරනවා. ඒ සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ලලිත් රෝහණ ලියනගේ මහතා නිකුත් කර ඇති චක්‍රලේඛයට අනුව රටේ පවතින ප්‍රවාහන අපහසුතා සහ විදුලිය ගැටලු සැලකිලිටගෙන මෙම විශේෂ නිවාඩු දිනය ප්‍රකාශයට පත් කර තිබෙනවා. කෙසේ වෙතත් මෙම නිවාඩු නිසා රජයේ අත්‍යවශ්‍ය සේවාවන් පවත්වාගෙන යාමට බාධාවක් නොවිය යුතු බවද ලේකම්වරයා සඳහන් කරනවා. මේ අමාත්‍යාංශයේ ලේකම් නෙමෙයි මං හිතන්නේ මාධ්‍ය ලේකම්තුමා ලලිත් රෝහණ මහතා පුවත්පත සඳහන් කර තිබෙන්නේ අමාත්‍යාංශයේ ලේකම් කියලා. ඔහු මාධ්‍ය ලේකම්වරයා ලලිත් රෝහණ මහතාගේ අත්සනින් ඇවිල්ලා තියෙන මේ නිවේදනය. හොඳයි සමීර අපි ඉන්ධන කතාවට පොඩ්ඩක් යන්. මොකද ඉන්ධන පෝලිම් තියෙනවා දැන් මේ වෙනකොට රටේ අපි දන්නවා හැම දිනෙකම පීඩනයට පත් වෙලා ඉන්නේ. හැබැයි පාරේ වාහන වල නම් අඩුවක් නැහැ. ඒ කොහොමුණත් ඉන්ධන පෝලිම් වල කලබල එපා කියලා කියනවා. අද දිවින පුවත්පතේ ගැන කියන්නේ. දිවින පුවත්පතේ අපි යම් මේ කලබල කරන්න එපා කියන කාරණාව සමීර විස්තර තියනවද මේ පුවත පිළිබඳව? ඔව් ඉන්ධන පෝලිම් වල කලබල කරන්න එපා කියලා සඳහන වාර්තා කර තිබුණා. ඉන්ධන පෝලිම් වල සිදුවන කරදර අකරතැබ්බීන් පිළිබඳව තමයි දිවින පුවත්පතේ පිළිබඳව නජිත් දිගටම තොරතුරු වාර්තා කර තිබුණා. අපි දැක්කා පසුගිය දවස්වල ඉන්ධන පෝලිම් වල සිදුවන කලබල කරදර මේ පීඩනයන් තත්ත්වයන් පිළිබඳව තොරතුරු වාර්තා කර තිබුණා. ඒ අනුව ඉන්ධන පෝලිම් වල කලබල ඇති වෙනවා වගේම ඉන්ධන පිරවුම්හල් වලට ප්‍රහාර
සිදු කරලා තිබුණා. ඉන්ධන පිරවුම්හල් හිමිකරුවන්ගේ නිවෙස් වලට ප්‍රහාර එල්ල කර තිබුණා. ඒ නිසා තමයි මේ දිගින් දිගට මේ තොරතුරු වාර්තා වෙන්නේ. පෝලිම් වල කලබල කරන්න එපා. ඒ වගේම ඉන්ධන නැහැයි කියලා ඉන්ධන පිරවුම්හලේ හිමිකරුවාට පහර දෙන්න සූදානම් වෙනවා. හි සේවකයන්ට ගහන්න හදනවා. එහෙම නැත්නම් එතනින් එහා පැත්තේ තියෙන පාරට පැනලා පාර ගිනි තියලා ඊට පස්සේ ඉන්ධන පිරවුම්හලටත් බාධා ඇති වෙනවා. මේ සිද්ධීන් කරන්න එපා කියලා තමයි මේ ඉල්ලීම කර තිබෙන්නේ. අද දිවෙන පුවත්පත තොරතුරු වාර්තා කර තිබුණේ. ඒ අතරේ අපි දකින විශේෂම සමීර දැන් ඔය කියපු කාරණා පහර දීම් පිළිබඳව දැන් පැය ගාණක් පොලිමේ බලන් ඉන්නවා. හැබැයි පොලිමේ ළඟට එනකොට ඉස්සරහට එනකොට ඉන්ධන ටික ඉවර වෙනවා. ඉතින් ඒ වෙලාවේදී පොලිමක ඉඳපු කෙනෙක්ගේ හිතේ තියෙන දේ කියවන්න පුළුවන් නම් කොච්චර පීඩනයකින් ඉන්නවද කියන දේ ප්‍රශ්නයක් ගැටලුවක්. ඉතින් මේ හැමදේම සර්ව සාධාරණව වෙනස් වෙන්න ඕනේ, විසඳුම් ලැබෙන්න ඕනේ. පීඩනය ගැන අපි දන්නවා. ලංකාදීපය තවත් පීඩනයක් ගැන කියනවා. ඒ තමයි විශේෂයෙන්ම දැන් ඩොලර් ලක්ෂ 25කට ගෑස් නැවක් වරායේ හිර වෙලාලු. ගෑස් ප්‍රශ්නයක් වෙලා තියෙනවා. සභාපතිටත් පුටු එපා වෙලා කියලා කියනවා. ඒ අතරදී අපි දැක්ක ඇතැම් පුවත්පත් වාර්තා කරන විශේෂයෙන්ම ලිට්‍රෝ සභාපති ඉල්ලා අසුනා නැත්නම් අස් වෙන සූදානමක් තියෙනවා කියලා. ඩොලර් ලක්ෂ 25කට ගෑස් නැවක් වරායේ හිර වෙලා සභාපතිටත් පුටු එපා වෙලා. ලිට්‍රෝ ගෑස් සමාගම ආනයනය කළ ගෑස් මෙට්‍රික් ටන් 3900ක් රැගත් නෞකාවට ඩොලර් ලක්ෂ 25ක මුදලක් ගෙවීමට නොහැකි වීමෙන් ඒ දින 3කට අධික කාලයක් තිස්සේ නිදහස් කර ගැනීමට නොහැකිව කොළඹ වරාය ආසන්නයේ නැංගුරම්ලා තියෙනවා. මේ අතර ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති ඉංජිනේරු රුබජිත හේරත් මහතා ඊයේ පස්වරුවේ එම දුරෙන් ඉල්ලා අස්සුනා කියලා අද ලංකාදීපය ওই විදිහට කියනවා. ඔව් නජිත් නැව් තියෙනවා. හැබැයි ගෑස් නෑ රටේ. මිනිස්සුන්ට මහ පොළොවේ ගෑස් ටික තියෙන්න ඕනේ. මිනිස්සුන්ට ගෙදරට ගෑස් ටික ගෙනියන්න තියෙන්න ඕනේ. පොලිමේ ඉන්න මිනිස්සුන්ට වැඩක් නෑ. මුහුදේ නැව් තිබුණාට හැබැයි ගෑස් ටික ගන්න ඕනේ. මේකට වැඩපිළිවෙලක් හදන්න කියලා තමයි බලධාරීන්ගේ මිනිස්සු මේ උදේ රෑ වෙනකම් පොලිමේ ඉඳලා කියන්නේ. පුංචි දරුවෝ අරගෙන ඇවිල්ලා කුඩේ හෙවිල්ලගෙන රෑ වෙනකම් ඉන්නවා. වැස්සේ තෙමි තෙමි ඉන්නවා. ගෑස් පොලිමේ ඉන්නවා. යකඩ දාලා මාංචු දාලා ගෑස් ටික තියලා යනවා. පොලිම රඳවා ගන්න ඒවැ නම් ගහනවා අංක ගහනවා ඊට පස්සේ ඒවා හොරකම් කරගෙන යනවා. පුදුමාකාර ප්‍රශ්නක මිනිස්සු ඉන්නේ. ඒ නිසා තමයි විසඳුම් ඉල්ල යන්නේ. ඒ අතරේ දැන් පොහොර ප්‍රශ්නයක් තිබුණා. පොහොර කතාවත් අද දිවෙන පුවත්පතේ මුල් පිටුවට එනවා. මේ විදිහට පොහොර ගන්න ඉන්දියාවෙන් ඩොලර් මිලියන 55ක ණයක් ලැබෙනවා කියලා කියන්නේ. ණය අරගෙන කට්ටිය ඉන්නවා පිටිපස්සේ හිටගෙන ණයට අත්සන් කරනවා කණ්ඩායමක්. අගමැති රනිල් ඉදිරිපිට ගිවිසුමට අත්සන් තබති. ඉන්දියාවෙන් යූරියා පොහොර මිලදී ගැනීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 55ක ණය පහසුකම් ශ්‍රී ලංකාවට ලබා දීම සඳහා ඉන්දිය රාජ්‍ය එකගතාවය පළ කරලා තිබෙනවා. මේ සඳහා වන ගිවිසුම් වලට අත්සන් තැබීම ඊයේ සිද්ධ වුණා. ඒ අනුව ඉන්දියාවේ එක්සිම් බැංකුවේ නියෝජිතයන් සමග මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා ගිවිසුමට අත්සන් කරන ඡායාරූපයකුත් එක්ක වාර්තාව සටහන් කරනවා. ඒ අතර සමීර අපි දැක්ක පහුගිය කාලේ දැන් ආනයනික භාණ්ඩ තහනම් කළ ආනයනය කරන්න විශේෂයෙන් Apple මිදි මේ වගේ දේවල් ආනයනය කරන්න ඕනෙද ප්‍රශ්නයක් ඒ විදිහට ගෙන්නපු වරායේ තිබ්බ Apple තොගයක් ඊයේ දවසේ අපි දැක්කා සත්තු අත්තට බාර දෙන්න කටයුතු කළා තිබ්බ කෝටි 2ක් වටින Apple දෙහිවල සත්වෝද්‍යානයට කියලා තියෙනවා. අයිතිකරුවන් බාර නොගෙන වරායේ තිබූ කෝටි 2ක Apple දෙහිවල සත්තු අත්තට කියලා අද ලංකාදීපයේ මේ විදිහට කියනවා. ඒ පිළිබඳව විශේෂයෙන්ම කොළඹ වරායේ තිබූ අයිතිකරුවන් බාර නොගත් Apple කිලෝ 24000ක්. ඒ කියන්නේ Apple කන්ටේනරයක් වරායේ නාවික සහ ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාද සිල්වා මහත්මයා දෙහිවල සත්වෝද්‍යානයට ඊයේ බාර දෙනු ලැබුවා. රුපියල් කෝටි 2ක් පමණ වටිනා මේ Apple තොගයට Apple ගෙඩි ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් ඇතුළත් වෙනවා කියලා තියෙනවා. කොළඹ ජාත්‍යන්තර බහලුම් පර්යන්තයේ තිබූ මේ Apple කන්ටේනරය චීනෙන් පසුගිය පෙබරවාරි මාසයේදී මෙරටට ආනයනය කර කන්ටේනරයක් කියලා චීනෙන් Appleුත් ගේනවා. චීනෙන් ගේන්නේ නැත්තේ මොනවාද කියලාත් අපිට හිතෙන තරමටම ගොඩක් දේවල් දැන් චීනෙන් ආනයනය කරනවා. ඒ අතරේ මේ සියල්ල සිදුවෙන අතරදී දැන් රටේ ජාතික ආර්ථිකය සරි කරගත යුතුයි. වැඩි දියුණු කරගන්න ඕනේ, සංවර්ධනය කරගන්න ඕනේ. අපි දැක්ක ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයේ විශේෂ රැස්වීමක් පැවැත්වෙනවා සංචාරක ක්ෂේත්‍රයට අදාළව. දැන් සංචාරකයෝ ගෙන්වා ගැනීමට වැඩපිළිවෙල රැසක් ක්‍රියාත්මක වෙන කාලෙදී අද දිවයින පුවත්පතත් ඒ ගැන සමීර තොරතුරු කියන සංචාරක ව්‍යාපාරය පිළිබඳව. ඔව් ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් දීපු කතාවක් එන්නේ සංචාරකයන් ගෙන්වා ගන්න අලුත් ප්‍රවේශයක් ගන්න කියලා තමයි ජනාධිපතිවරයා කියන්නේ. සංචාරකයන් ගෙන්වා ගැනීමට නව ප්‍රවේශ හඳුනාගත යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. සංචාරක අමාත්‍යාංශයේ ප්‍රගති සමාලෝචන සාකච්ඡාව ඊයේ පෙරවරුවේ කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේ පැවති අවස්ථාවේදී ජනාධිපතිවරයා මේ ගැන කියනවා කියලා තමයි තොරතුරු වාර්තා කරන්නේ. සංචාරක කර්මාන්තය පිළිබඳව සංචාරක ව්‍යාපාරයට ඍජුව හා වක්‍රව සම්බන්ධ පිරිස මිලියන 4ක් ඉක්මවන බවත් පාස්කු ප්‍රහාරය හා කොවිඩ් වසංගතයෙන් අඩපණ වූ සංචාරක ව්‍යාපාරය යථා තත්ත්වයට පත්වමින් තිබෙදී උද්ගත වුණු
අර්බුද හේතුවෙන් නැවත පසුබෑමකට ලක් වූ බවත් ජාතික ආර්ථිකයට සේම විශාල පිරිසකගේ රැකියා සුරක්ෂිතතාවට බලපාන වැදගත් අංශයක් ලෙස සංචාරක ශේෂ්ත්‍රයට කඩිනමින් නගා සිටිය යුතු බවත් ජනාධිපතිවරයා කියලා තියෙනවා. ඒ නිසා තමයි අලුත් විදියකට හිතලා අලුත් ප්‍රවේශයක් අරගෙන සංචාරකයෝ ටික කොහොම හරි ලංකාවට ගෙන්න ගන්න කියලා තමයි ජනාධිපතිතුමා මේ කියන්නේ. අපි සූදානම් එතුමා ඊයේ දවසේ මොනවද කිව්වේ කියලා බලන්න. අපි බලමු ජනාධිපතිතුමා ඊයේ දවසේ මේ විදිහට කිව්වේ. මිනිස්සුන් පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් වලට යොමු කරන එක තමයි හොඳ. ඒක කරන්න නම් පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් එකේ ක්වොලිටි එක වැඩි කරන්න ඕන. බස් එකේ ආවනම් අර කාර් එක ආපු කම්ෆර්ටබල් විදියටම ඔෆිස් එකට යන්න පුළුවන් වෙන්න ඕන. එහෙම යවෙන්නේ නැත්තම් එතකොට කාර් එක තියෙන එෆෝඩ් කරන්න පුළුවන් කෙනා කාර් එකෙන්ම යූස් කරනවා. කොච්චර පාක් ඇන්ඩ් රයිඩ් කරන්න කිව්වත් ඒක වෙන්නේ නැහැ. ඒ ක්වොලිටි එක අපිට ට්‍රාන්ස්පෝර්ට් එකේ දෙන්න බැරි නම්. එතමයි ජනාධිපතිතුමා කියපු දේ අලුත් මංමාවත් විවර කරගන්න අලුත් පැතිවලින් සංචාරක කර්මාන්තයේ ඉස්සරහට ගෙනියන්න මේ එතුමා විශේෂයෙන් මේ පිළිබඳව අදහස් පළ කළා. ඒ අතරදී සමීර අපි යනවා අද දවසේ ජාතික පුවත්පත්වල තොරතුරු මේ අවසාන මේ බොහෝ දේ ඔබට කියන්න තියෙනවා, තවත් ගොඩක් දේවල් කියන්න තියෙනවා. ඒ අතරදී දැන් මේ දවස්වල අපේ රටේ ජනතාව කොච්චර පීඩනයෙන් ඉන්නවද කියලා ඡායාරූපයකින් ඔබට පෙන්වන්නම්. අද ඩේලි නිවුස් පුවත්පතේ ඡායාරූපයට අපි යනවා. මේ ඡායාරූපය ඔබ බලන්න. මේ නිදාගෙන වැටිලා බිම වාඩි වෙලා ඉන්න පිරිස උඩ සටහන දැක්ක ගමන් ඔබට පේනවා කවුද මේ ඉන්නේ කියලා. waiting for passports කියලා මේ පාස්පෝර්ට් එනකන් ලැබෙනකන් බලන් ඉන්න පිරිස. සමහර උදවිය නිදාගෙන ඉන්නවා, සමහර කට්ටිය බිම වාඩි වෙලා ඉන්නවා. මේ තමයි අපේ රටේ බොහෝ පිරිසක් නියෝජනය කරන්නේ තාරුණ්‍යය රට අතෑරලා යන්න, නැත්නම් විදේශ රැකියාවලට යන්න, මේ රටේ ඉන්න බැහැයි කියලා යන්න පාස්පෝර්ට් එක සූදානම් කරගන්න ගොඩක් අය පෙළඹිලා ඉන්නවා. ඉතින් එහෙම ගන්න ආපු පිරිසක් අපි දැක්ක පාස්පෝර්ට් ගන්න ලොකු පොලිමක් තියෙනවා. මේ පොලිමේ ඉන්න අපහසු හින්දා සමහර වෙලාවට නිදාගෙන හරි වාඩි වෙලා හරි රැය පහන් කරන බොහෝ පිරිසකුත් අපි දකින්නවා. ඔබ බත්තර මුල්ල මේ පාස්පෝර්ට් ඔෆිස් එක පැත්තෙන් ගියොත් ඒක ඉතින් සුලභ දර්ශනයක්. හැබැයි මේ දේවල් විධිමත් වෙන්න ඕනේ, ඉක්මනටම වෙන්න ඕනේ පාස්පෝර්ට් එක ලැබෙන එකත්. ඔව් නජිත්, අපි තව එක කාරණයක් දෙස අවධානය යොමු කරනවා. අග්‍රාමාත්‍යවරයා කියන කතාවක් මේ දවස්වල පීඩනයෙන් ඉන්න මිනිස්සුන්ට හොඳ පණිවිඩයක් මේක. ටිකක් හරි දුප්පත්ම අයට වේල් දෙකක් නිකන් කන්න දෙන්න රනිල්ගෙන් වැඩක් කියලා තමයි සිරස්තල එන්නේ. ආහාර ඉංගියට පිළියමක් ලෙස තමන් රටේ ආහාර සුරක්ෂිතතාව වැඩසටහන ක්‍රියාත්මක කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසා තිබෙනවා කියලා තමයි තොරතුරු වාර්තා කරන්නේ. ඒ නිසා කොහොම හරි මිනිස්සුන්ට කන්න වේල් දෙකක් දෙන්න තමයි අග්‍රාමාත්‍යවරයා උත්සාහ කරන්නේ. නිකන් ඒ වේල් දෙක දුප්පත්ම අයට දෙනවා කියලා අග්‍රාමාත්‍යවරයා සඳහන් කර තිබෙනවා. නේද? ඒ කාරණේත් එක්ක අපිට අද දවසේදී ක්‍රීඩා තොරතුරු දෙසට අවධානය යොමු කරන්න පුළුවන්කම තියෙනවා. අපි සූදානම්. ඔව්, අද T20 ඕස්ට්‍රේලියානු සංචාරයේ T20 තරගාවලියේ අවසාන තරගය අද දවසේදී පැවැත්වෙන පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී මේ ක්‍රීඩාංගණය පිළිබඳව කතා කරලා තිබෙනවා. අද ජාතික පුවත්පත්වල දිවෙන පුවත්පතේ වාර්තා කරන තොරතුරක් අපි ගන්නවා. පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු වාර 20 තරග 17කට සහභාගී වෙනවා. ඉන් තරග 8ක් ජයග්‍රහණය කරන්න සමත් වෙනවා ශ්‍රී ලංකා කණ්ඩායම. ඕස්ට්‍රේලියාව සමග මේ ක්‍රීඩාංගණයේ තරග 3කට සහභාගී වීම තරග 2ක් ජයග්‍රහණය කිරීමට සත්කාරක ක්‍රීඩකයෝ සමත් වෙලා තියෙනවා. ඒ නිසා අද සත්කාරකත්වයේ දක්වන ශ්‍රී ලංකා කණ්ඩායමට ලොකු වගකීමක් තිබෙනවා. තමන්ගේ පරාජිත බව යම් සැනසුම් සුසුමක් ලබා ගන්නට තරග දෙකම පරාජයට පත් වෙලා ඉන්නේ. අද තරගයේ ජයග්‍රහණය කළොත් ශ්‍රී ලංකා කණ්ඩායමට පුළුවන්කම තිබෙනවා තමන්ගේ ගෞරවය රැක ගන්න. සිරස්තලේ කිව්වේ නෑ. ඔව්, වාසිදායක පල්ලේකැලේදී ශ්‍රී ලංකාව අද සැනසීම සොයයි කියලා තමයි අද දවසේදී තොරතුරු වාර්තා කර තිබුණේ. අපි සූදානම් මේ ක්‍රීඩා පොතත් එක්කම විරාමයක් ලබා ගන්න. විරාමෙන් පස්සේ බලමු කාටුන්. අපි කාටුන් බලන්න සූදානම් වෙන්නේ දිනමින පුවත්පතට අනුර තේනුවර අඳින කාටුනේ. මේ බලන්න බැසිල් මහත්තයා ඉන්නේ. එතුමට දුරකථන ඇමතුමක් ඇවිල්ලා බලන්න. එතුමාම කිව්වා මේ එතුමත් දාගෙන ඉන්නේ රින්ගින් ටෝන් එක, අර හැමෝම අහන කියන ටෝන් එක කියලා. ගෙදර යන ගමන් එතුමා ඔන්න දැන් කෝල් එකක් ඇවිල්ලා බැසිල් 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 කියලා රින් වුණා ෆෝනේ. කොහෙද කියලා එතුමා අහනවා. ඉතින් එතුමත් දාගෙන ඉන්නේ ඒ ටෝන් එකලු. හැමෝම දාගෙන ඉන්නේ ඒ ටෝන් එකද දන්නේ නැහැ. මේ දිවෙන පුවත්පතේ ජයන්ත වික්‍රමසිංහගේ කාටුන් එක බලන්න මොකද්ද මේ කියන්නේ කියලා. දැන් තියෙන මේ අර්බුදයට ඡන්දෙ දීපු ජනතාවත් වග කියන්න ඕන කියලා බැසිල් කීවලු බං. ඒකනේ අපි මේ පෝලිං වල ඉඳන් වග කියන්නේ කියලා කියනවා. අපි පෝලිං වලට එලා ඉන්නේ බැසිල් මහත්තයා කියපු එකකින් ඉඳ වෙන්නේ නැති. අර එතුමාගෙන් ඇහුවා බෝලයක් පාස් කරනවාද කියලා හැමෝම මේ
ඔබතුමා බෝලි පාස් කරනවා නේද කියලා එතුමා උත්තරයක් දුන්නා. ලංකාදීප 30 හේවවිස්සගේ hina වැස්ස කාටුනේ නේ ගැන කියලා තියෙනවා. මේ බලන්න එතුමා මාධ්‍ය සාකච්ඡාවේදී කියපු කාරණාව මට බෝලයක් ඇත්තෙත් නැහැ කියලා එතුමා කියනවා. හත්තිලව්වයි. ඒ කාලේ මැතිසබේට බෝම්බ ගහනකොට ඔබතුමා මැතිසබේ හිටියේ නෑනේ. ඒ කාලේ මැතිසබේට බෝම්බ ගහනකොට ඉතින් එතුමා හිටියේ නෑනේ. ඉතින් එතුමා කියනවා මේ මට බෝලයක් ඇත්තෙත් නැහැලු පාස් කරන්න. මේ චමෝත් පද්මශ්‍රීගේ ශ්‍රී සමයන් කාටුන් එක දිවෙන පුවත්පතේ බලන්න මොකද්ද මේ දෙන්න කතා වෙන්නේ කියලා ජනතාව කැඳෙව්වොත් නැවත දේශපාලනයට එනවා කියලා බැසිල් කියනවා බං. ඒක වෙන්නේ නැති වාහනවල යන අය පවා හෝන් ගගහ කපුටු කා කියා අඬ ගහන්නේ කියලා අද දවසේදී චමෝත් පද්මශ්‍රී කියන්නේ. මේ බලන්න දැන් බැසිල් මහත්තයා පාර්ලිමේන්තුවෙන් අයින් වෙලා ඉල්ලාස් වෙලා එතුමා දැන් යනවා එතුමාගේ පුරවැසි භාවයේ තියෙන ඇමරිකාවේ ඇමරිකන් ප්ලේන් එකක් ඇවිල්ලා එතුමාව එක්කන් යන්නේ. එතුමා ප්ලේන් එකේ නැගලා යන අතරදී මේ භූමියේ පොළවේ තියලා යන සලකුණ ලංකාදීප පුවත්පතේ අපේ දාසහ පුවලානගේ අඳින කාටුනේ මේ බලන්න මහ පොළවේ නැත්තම් අපේ රටේ තියලා යන සලකුණ තමයි මේ කාක්කගේ සලකුණ. බලන්න එතුමා නම් ඉතින් ප්ලේන් එකේ නැගලා යනවා. කාක්කේගේ සලකුණක් තියලා මේ ජනතාවට දැන් ඉතින් කාක්කගෙම සරණයි කියන තමයි වෙන්නේ. ඔව් නජිත් එහෙමනම් අපි ඒ කාටුන් එකත් එක්ක අද දවසේදී සතියක පත්තරමේන්තුවේ ජාතික පුවත්පත්වල තොරතුරු වලින් සමුගන්නයි සූදානම් වන්නේ. හිතතුනේ අපි සමුගන්න සූදානම්. ඔබට ප්‍රාර්ථනා කරනවා යහපත් වාසනාවන්ත දවසක්, පෝලිම් නැති පීඩාවන් කරදර නැති රටක් බිහි වෙන්න අපි හැම දිනෙකම එකතුලා වැඩ කරමු. කවුරු එපා කිව්වත් ඒ ගමන අපි යන්න ඕනේ. ගියොත් තමයි අපිට ගොඩ යන්න පුළුවන්. අපි සූදානම් සමුගන්න. ඔබට සුබ දවසක්.